ආයුබෝවන් ළමයි. අපි දැන් එකතු වෙලා ඉන්නේ 4 වන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවත් එක්ක. අපේ ප්‍රශ්නය කෙටි රචනා ප්‍රශ්නයක්. මෙහි මූලික සිද්ධාන්ත වාෂ්ප සහ ආර්ද්‍රතා මිතිය ඇසුරින් සැකසීලා තියෙනවා. අපේ පළවෙනි ප්‍රශ්නය තුෂාරාංකය යනු කුමක්ද කියලා. අපි බලමු තුෂාරාංකය කියන්නේ මොකක්ද කියලා. හිතන්න මෙහෙම. කිසියම් අවකාශයක් තියෙනවා. මේක අපි හිතමු අසන්තෘප්ත අවකාශයක්. මෙයාගේ අසන්තෘප්ත අවකාශයේ ජල වාෂ්ප යම් කිසි ප්‍රමාණයක් තියෙනවා. ජල වාෂ්ප යම් කිසි ප්‍රමාණයක් තියෙනවා. මම මේ අවකාශයේ උෂ්ණත්වය අඩු කරගෙන එනකොට එනකොට කිසියම් අවස්ථාවක මේ අවකාශය මේ අසන්තෘප්ත අවකාශය කිසියම් අවස්ථාවක යන්තමින් සංතෘප්ත වෙනවා. අපි දන්නවා යන්තමින් සංතෘප්තයි කියලා කියන්නේ අපි මේ කලේ උෂ්ණත්වය අඩු කරපු එක. යන්තමින් සංතෘප්තයි කියලා කියන්නේ එක ජල බිඳුවක්වත් තවම ඝනීභවණය වෙලා නැහැ. නමුත් ඝනීභවණය වීමට ඊටාම ආසන්නතම අවස්ථාවේ පවතිනවා. එහෙනම් මෙතන තිබිච්ච ජලාණු ප්‍රමාණයම වාෂ්ප කලාපයේ මෙතනත් ඒ විදිහටම තියෙනවා. මෙතනත් ඒ ප්‍රමාණයම තියෙනවා. තවම කවුරුත් ඝනීභවණය වෙලා නැහැ. ඔය යන්තමින් සංතෘප්ත අවකාශය උදා වුණාට පස්සේ තව දුරටත් මම උෂ්ණත්වය අඩු කරගෙන ගියොත් මොකද වෙන්නේ? මේ අවකාශය සංතෘප්ත වෙනවා. මෙන්න මේ අවකාශය සංතෘප්ත වෙනකොට අපි දන්නවා අවකාශයේ තියෙන වාෂ්ප කලාපයේ තියෙන ජල වාෂ්ප අණු ද්‍රව කලාපයට පත් වෙනවා. එතකොට සංතෘප්ත වෙලාවේදී වාෂ්ප සහ ද්‍රව අතර ගතික සමතුලිතයක් මේ සංවෘත අවකාශය තුළ අපිට බලා ගන්න පුළුවන් වෙනවා. තුෂාරාංකය කියන්නේ මේ පවතින වාෂ්ප ඝනත්වය ඒ විදිහටම තියෙන විදිහට සංතෘප්ත වෙච්ච උෂ්ණත්වය. ඒ කියන්නේ මෙතන තිබුණ වාෂ්ප ඝනත්වය තවමත් එහෙමනේ. මෙතන තියෙන වාෂ්ප ඝනත්වය රෝ නම් තවමත් වාෂ්ප ඝනත්වය රෝ. එතකොට වාෂ්ප ඝනත්වයේ අසන්තෘප්ත වාෂ්ප ඝනත්වය එහෙම නැත්නම් පවතින වාෂ්ප ඝනත්වයම පවතින පරිදි සංතෘප්ත වෙනවා නම් එහෙම නැත්නම් අපි ඔක හඳුන්වනවා යන්තම් සංතෘප්ත වෙනවා සාපේක්ෂ ආර්ද්‍රතාව 100%යි. පවතින වාෂ්ප ඝනත්වයම පවතින පරිදි සංතෘප්ත වෙන උෂ්ණත්වය අපි හඳුන්වනවා තුෂාර අංකය කියලා. අපි ඔකට ඩිව් පොයින්ට් කියන නිසා තීට D කියලා සංකේතවත් කරනවා. තුෂාර අංකය. දැන් මෙතන හොඳටම සංතෘප්තයි ඒත් සාපේක්ෂ ආර්ද්‍රතාව 100%යි. නමුත් ගැටලුව තියෙන්නේ මේ මොහොතේ පවතින වාෂ්ප ඝනත්වය අර කලින් තිබිච්ච වාෂ්ප ඝනත්ව වලට වඩා අඩුයි. මේ මොහොතේ තියෙන වාෂ්ප ඝනත්වය පෙර වාෂ්ප ඝනත්වයට වඩා අඩුයි. පරණ වාෂ්ප ඝනත්වය යටතේම සංතෘප්ත වෙන්නේ මෙන්න මේ මැද යන්තම් සංතෘප්ත අවස්ථාවේ. එසේනම් අපිට තුෂාර අංකය හඳුන්වන්න පුළුවන් පවතින ජල වාෂ්ප ඝනත්වය යටතේදී එහෙම නැත්නම් පවතින අසන්තෘප්ත ජල වාෂ්ප ඝනත්වය යටතේදී යන්තමින් සංතෘප්ත වෙන උෂ්ණත්වය තුෂාරාංකයයි කියලා. පවතින අසන්තෘප්ත ජල වාෂ්ප ඝනත්වය යටතේදී යන්තමින් සංතෘප්ත වෙන උෂ්ණත්වය තුෂාරාංකයයි. පවතින අසන්තෘප්ත ජල වාෂ්ප ඝනත්වය යටතේදී යන්තමින් සංතෘප්ත වෙන උෂ්ණත්වය තුෂාරාංකයයි. පවතින අසන්තෘප්ත ජල වාෂ්ප ඝනත්වය යටතේදී යන්තමින් සංතෘප්ත වෙන උෂ්ණත්වය තුෂාරාංකය කියලා අපිට හඳුන්වන්න පුළුවන්. වැදගත් පොයින්ට් එකක් විදිහට මතක තියාගන්න මේ තුෂාර අංකය රඳා පවතින්නේ
පවතින ජල වාෂ්ප ඝනත්වය මත පවතින ජල වාෂ්ප ඝනත්වය මත තුෂාරාංකය රඳා පවතිනවා. ඒකටම මතක තියාගන්න අපි දන්නවා තියෙන ජල වාෂ්ප ප්‍රමාණය වැඩි නම් අපිට ඒව සංතෘප්ත කරන්න පහසුයි. සංතෘප්ත කරන්න පහසුයි කියන්නේ එයා ඉක්මනට සංතෘප්ත වෙනවා. උෂ්ණත්වය අඩු කරගෙන යනකොට ඉක්මනට සංතෘප්ත වෙනවා නම් ඒ උෂ්ණත්වය වැඩි අවස්ථාවක්. පැහැදිලිද? පවතින ජල වාෂ්ප ඝනත්වය වැඩි නම් එයා සංතෘප්ත කරන්න පහසුයි. එහෙනම් උෂ්ණත්වය අඩු කරගෙන යනකොට පහසුවෙන් සංතෘප්ත වෙනවා. උෂ්ණත්වය අඩු කරද්දී පහසුවෙන් සංතෘප්ත වෙනවා නම් එයා සංතෘප්ත වෙන උෂ්ණත්වය දැන් ටිකක් වැඩි උෂ්ණත්වයක්. එහෙනම් මතක තියාගන්න පවතින ජල වාෂ්ප ඝනත්වය වැඩි නම් එයාගේ තුෂාරාංකය වැඩි. පවතින ජල වාෂ්ප ඝනත්වය වැඩි නම් එයාගේ තුෂාරාංකය වැඩි කියලා චුට්ටක් මතකේ තියාගන්න. ඊළඟට අපෙන් අහනවා දෙවෙනි ප්‍රශ්නය. සාපේක්ෂ ආර්ද්‍රතාවය යන්නෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද කියලා. අපි දන්නවා සාපේක්ෂ ආර්ද්‍රතාවය කියලා කියන්නේ relative humidity. ඒක නිසා අපි RH කියලා සංකේතවත් කරනවා. ඔබට මතක ඇති සාපේක්ෂ ආර්ද්‍රතාවය අරගත්ත ප්‍රකාශන කිහිපයක් තිබුණා. කිසියම් අවකාශයක පවතින ජල වාෂ්ප ප්‍රමාණය m නම් එයාව සංතෘප්ත කරන්න අවශ්‍ය කරන ජල වාෂ්ප ප්‍රමාණය ms නම් අපි සාපේක්ෂ ආර්ද්‍රතාවය ගත්තා. පවතින ජල වාෂ්ප ප්‍රමාණය පවතින ජල වාෂ්ප ස්කන්ධය සංතෘප්ත ජල වාෂ්ප ස්කන්ධයට දරන අනුපාතයේ ප්‍රතිශතාත්මක අගය කියලා. එහෙනම් අපිට සාපේක්ෂ ආර්ද්‍රතාවය අරගන්න පුළුවන් කිසියම් අවකාශයක පවතින ජල වාෂ්ප ස්කන්ධය එම අවකාශයේ සංතෘප්ත කිරීමට අවශ්‍ය ජල වාෂ්ප ස්කන්ධයට දරන අනුපාතයේ ප්‍රතිශතාත්මක අගය කියලා. එහෙම නැත්නම් අපි දන්නවා මේක පරිමාවෙන් උඩයි යටයි දෙකම බෙදලා අපි අරගන්නවා තවත් ප්‍රකාශනයක්. පවතින ජල වාෂ්ප ස්කන්ධයේ පරිමාවෙන් බෙදුවාම අපිට ලැබෙන්නේ පවතින ජල වාෂ්ප ඝනත්වය. සංතෘප්ත වාෂ්ප ස්කන්ධයේ පරිමාවෙන් බෙදුවාම අපිට ලැබෙන්නේ සංතෘප්ත වාෂ්ප ඝනත්වය. එහෙනම් අපිට පරිමාවෙන් උඩයි යටයි බෙදලා නැවත RH සඳහා ප්‍රකාශනයක් ගන්න පුළුවන්. පවතින ජල වාෂ්ප ඝනත්වය සංතෘප්ත ජල වාෂ්ප ඝනත්වයට දරන අනුපාතයේ ප්‍රතිශතාත්මක අගය කියලා. මේ ක්‍රියාවලියේදී මේ සලකන අවස්ථා දෙකේදීම ඒ කියන්නේ පවතින ජල වාෂ්ප ඝනත්වය සහ සංතෘප්ත වාෂ්ප ඝනත්වය කියන එකේදී උෂ්ණත්ව සමාන වෙන්න ඕනේ. එකම උෂ්ණත්වයේදී වෙන්න ඕනේ. එහෙනම් අපි වාක්‍ය හදාගමු එකම උෂ්ණත්වයේදී කියන වචනේත් පාවිච්චි කරලා. එහෙනම් අපිට සාපේක්ෂ ආර්ද්‍රතාවය අරගන්න පුළුවන්. පවතින ජල වාෂ්ප ස්කන්ධය එම උෂ්ණත්වයේදී සංතෘප්ත වාෂ්ප ස්කන්ධයට දරන අනුපාතයේ ප්‍රතිශතාත්මක අගය. එහෙම නැත්නම් පවතින ජල වාෂ්ප ඝනත්වය එම උෂ්ණත්වයේදී සංතෘප්ත වාෂ්ප ඝනත්වයට දරන අනුපාතයේ ප්‍රතිශතාත්මක අගය කියලා. ඊළඟට ඔයගොල්ලන්ට මතක ඇති PV සමානයි nRT නේ. මෙතනින් මට PV අරගන්න පුළුවන් මවුල ගානට දාන්න පුළුවන් පවතින ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධය ඕක වතාවක් RT. ඔයාලට පේනවා මෙතනින් P උක්ත කරොත් P සමානයි මට මේක අරගන්න පුළුවන් M බෙදීම V වතාවක් RT බෙදීම M. මෙන්න මේ RT බෙදීම M කියන අනුපාතය නියතයි. R නියතයි, T නියතයි, M නියතයි. R නියතයි, උෂ්ණත්වය නියතයි, එකම වායුව මෞලික ස්කන්ධය නියතයි නම් අපිට පේනවා පීඩනය සමානුපාතයි ස්කන්ධ බෙදීම පරිමාව කියන්නේ ඝනත්වයට. එහෙනම් ඒ ඇසුරින් අපිට ඔන්නම් සාපේක්ෂ ආර්ද්‍රතාවයේ නැවත ලියා ගන්න පුළුවන්. පවතින වාෂ්ප ඝනත්වය සමානුපාතයි පවතින වාෂ්ප පීඩනයට බෙදීම සංතෘප්ත වාෂ්ප ඝනත්වය සමානුපාතයි සංතෘප්ත වාෂ්ප පීඩනයට ඔය අනුපාතයේ ප්‍රතිශතාත්මක අගය කියලත්.
එහෙනම් අපිට සාපේක්ෂ ආර්ද්‍රතාවය අරගන්න පුළුවන් තව විදිහකට පවතින වාෂ්ප පීඩනය එම උෂ්ණත්වයේදී සංතෘප්ත වාෂ්ප පීඩනයට දරන අනුපාතයේ ප්‍රතිශතාත්මක අගය කියලත්. හොඳයි එහෙමනම් අපි අපිට ලැබිලා තියෙන ගැටලුවට යමු වෙමු. අපේ ගැටලුවේ තියෙනවා සෙල්සියස් 12ක උෂ්ණත්වයක් හා 90ක සාපේක්ෂ ආර්ද්‍රතාවයක් සහිත අපි වැදගත් දත්ත පොඩ්ඩක් සලකුණු කරගමු. සෙල්සියස් 12ක උෂ්ණත්වයක් සහ 90ක සාපේක්ෂ ආර්ද්‍රතාවයක් සහිත වායුගෝලයක ඇති ඝනමීටර් 50ක ධාරිතාවයකින් යුත් වියලි වාතය සහිත පරීක්ෂණාගාරයක් අවශේෂ වායුගෝලයට නිරාවරණය කර ඉන් අනතුරුව සම්පූර්ණයෙන් වසා දමනවලු. අවශේෂ වායුගෝලයට නිරාවරණය කරලා සම්පූර්ණයෙන් වසා දමනවලු. මේ බලන්න. දැන් මේ තියෙන්නේ ඔය කියන අවකාශය. මෙයා සෙල්සියස් 12ක උෂ්ණත්වයක් තියාගෙන ඉන්නේ. සාපේක්ෂ ආර්ද්‍රතාවය මේ අවකාශය ඝන මීටර් 50ක පරිමාවක් තියෙන අවකාශයක්. මෙයා නිරාවරණය කරාම අවකාශයට වායුගෝලයේ තත්ත්ව මෙයා විසින් ලබා ගන්නවා. ඒතර වායුගෝලය සහ වායුගෝලයේ ඉන්නේ සෙල්සියස් 12. එනම් මෙයත් සෙල්සියස් 12 වාතයෙන් පිරෙනවා. වායුගෝලයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය 90යි. එහෙනම් මේ අවකාශයේ 90ක සාපේක්ෂ ආර්ද්‍රතාවයක් අරගන්නවා. ඊළඟට අපිට කියනවා දැන් පරීක්ෂණාගාරය සෙල්සියස් 27 දක්වා උණුසුම් කරනවලු. දැන් මේ වහපු පරීක්ෂණාගාරය මේකේ උෂ්ණත්වය වැඩි කරනවලු. උෂ්ණත්වය වැඩි කරන්නේ සෙල්සියස් 27 දක්වා. දැන් මෙතන උෂ්ණත්වය කලින් 12යි. 12 ඉඳන් මෙයාගේ උෂ්ණත්වය සෙල්සියස් 27 දක්වා වැඩි කරනවලු. තාමත් ඝන මීටර් 50යි. ඒක වෙනසක් වෙන්නේ නැහැ. හරිද? මේ බලන්න. ඊළඟට කියනවා මෙම කාමරය තුළ සම්පීර්ණ තරාදියක් මත ජලය සහිත බඳුනක් තබා ඇති අතර කිසියම් කාලයකට පසු මෙම ජලය සියල්ල වාෂ්ප වී ඇති බවත් ස්කන්ධය ග්‍රෑම් 500කින් අඩු වී ඇති බවත් නිරීක්ෂණය කරපු කතාවක් කියනවා. මේ බලන්නකො. මෙතන කියනවා ජල බඳුනක් තියලා තියෙනවලු. ඒ ජල බඳුන තරාදියක් උඩ තියලා තියෙනවලු. ජල බඳුනේ ජලය සියල්ල වාෂ්ප වෙලා තියෙනවලු. තරාදියේ ස්කන්ධේ ග්‍රෑම් 500කින් අඩු වෙලා තියෙනවලු. එහෙනම් තරාදියේ ස්කන්ධේ ග්‍රෑම් 500කින් අඩු වෙලා නම් ඒ අඩු වෙච්ච ග්‍රෑම් 500 අනිවාර්යෙන් වාෂ්ප වෙච්ච ප්‍රමාණය වෙන්න ඕනනේ. එහෙනම් මේ ස්කන්ධයේ ග්‍රෑම් 500කින් තරාදියේ පාඨාංගය අඩු වුණා කියන එකේ තේරුම අවකාශයට අර ජල වාෂ්ප ප්‍රමාණය එකතු වෙලා ජල වාෂ්ප ග්‍රෑම් 500ක් එකතු වෙනවා. හරිද? එහෙනම් දැන් මෙහෙමයි කතන්දරේ. අපි හිතමු ආරම්භක අවකාශයේ තිබුණා M1 ජල වාෂ්ප ප්‍රමාණයක්. එහෙනම් මේ කියන දෙවෙනි අවකාශයේ අමතරව ජල වාෂ්ප ආවෙත් නැහැ. වෙන මුකුත් ක්‍රියාවලියක් උනේ නැහැ. එතනත් පවතින්න ඕනේ අර ආරම්භක M1 ජල වාෂ්ප ප්‍රමාණයමයි. ඊළඟට තමයි තරාදියක ජල බඳුනක් තියලා ඒ ජලය සියල්ල වාෂ්ප වෙන්න ඉඩ ඇරලා තියෙන්නේ. තරාදියක ජල බඳුනක් තියලා ජලය සියල්ල වාෂ්ප වෙන්න ඉඩ ඇරලා තියෙන්නේ. ඒ ජලය සියල්ල වාෂ්ප වුණාට පස්සේ තරාදියේ ස්කන්ධ ග්‍රෑම් 500කින් අඩු වෙනවලු. ඒ කියන්නේ ඒ මත තිබිච්ච ජලය ග්‍රෑම් 500ක් අඩු වෙලා තියෙන්න ඕනේ.
එහෙනම් මෙතන දැන් තියෙන වාෂ්ප ස්කන්ධය m1 ධන 500යි ග්‍රෑම්. දැන් තියෙන වාෂ්ප ස්කන්ධේ m1 ධන ග්‍රෑම් 500ක්. m1 ධන ග්‍රෑම් 500ක් අපිට කියන අන්තිමට උෂ්ණත්වය සෙල්සියස් 27 මුළු ඒක වෙනසක් උනේ නැහැලු. උෂ්ණත්වය සෙල්සියස් 27 මුළු ඒක වෙනසක් උනේ නැහැලු. ඔන්නෝම විස්තරයක් දෙනවා. ඊට අමතරව සෙල්සියස් 12 දී සංතෘප්ත වාෂ්ප පීඩනය අපිට දෙනවා. සෙල්සියස් 27 දී සංතෘප්ත වාෂ්ප පීඩනය අපිට දෙනවා. හරි. මේ සටහන ඉක්මනට දාගන්න. මෙන්න මේ වැදගත් සටහන. දැන් වාෂ්ප ගණන් හරි ලේසි. වාෂ්ප ගණන් වල ලොකු දෙයක් නැහැ. ඒ දීලා තියෙන විස්තරයට අනුව පොඩි රූප සටහනක් හදින්න. ඒ දීලා තියෙන විස්තරයට අනුව වැදගත් දත්ත සඳහන් කරලා පොඩි රූප සටහනක් ඇඳලා ගැටලුව ඉතා පහසුවෙන් විසඳන්න පුළුවන්. අපි දැන් ඊළඟට අපේ ගැටලුවට යමු. මේ බලන්න. අපිට දත්ත සටහනක් දීලා තියෙනවා. උෂ්ණත්වය සහ ඝන මීටර එකක පාත පරිමාණය සංතෘප්ත කිරීමට අවශ්‍ය ජල වාෂ්ප ස්කන්ධය කියලා. දැන් ඝන මීටර එකක වාත පරිමාණය සංතෘප්ත කරන්න අවශ්‍ය ජල වාෂ්ප ස්කන්ධය කියලා කියන්නේ සංතෘප්ත වාෂ්ප ඝනත්වය. ඝන මීටර එකක වාත පරිමාණයක ස්කන්ධය කියන්නේ ඒකීය පරිමාණයක ස්කන්ධනේ. ඒක සංතෘප්ත වාෂ්ප ඝනත්වය. නම් මේ දීලා තියෙන්නේ උෂ්ණත්වය සහ ඊට අදාළ සංතෘප්ත වාෂ්ප ඝනත්වය සම්බන්ධ ප්‍රස්ථාරයක්. මම මේ දීලා තියෙන අවකාශ තුනට අදාළ ජල වාෂ්ප ඝනත්ව ටික ρ1 ρ2 කියලා අරගන්නම්. දැන් ඔබට පැහැදිලි පළවෙනි අවස්ථාවේ තියෙන ජල වාෂ්ප ස්කන්ධය m1 ඊට අදාළ ඝනත්වය ρ1 නම් දෙවෙනි අවස්ථාවේ තියෙන ජල වාෂ්ප ස්කන්ධෙත් m1 නිසා ඝනත්වය ρ1 වෙන්න ඕනි. මෙතන ස්කන්ධ වෙනස් වෙන නිසා ඒක ρ2 දක්වා වැඩි වෙනවා. සංතෘප්ත වාෂ්ප ඝනත්ව අපිට වගුවෙන් අරගන්න පුළුවන්. සංතෘප්ත වාෂ්ප ඝනත්ව අපිට වගුවෙන් අරගන්න පුළුවන්. මේ බලන්න. මම මේ අවස්ථා තුන අරගන්නම්. මෙතන A, මෙතන B දෙවෙනි අවස්ථාව, මෙතන C තුන්වෙනි අවස්ථාව. අපෙන් අහනවා පළවෙනි ප්‍රශ්නේ පරීක්ෂණාගාරයේ ඒකලිත කර සෙල්සියස් 27 දක්වා උණුසුම් කළ විට ඒ තුල සාපේක්ෂ ආර්ද්‍රතාව සොයන්නලු. ඒ කියන්නේ B වල සාපේක්ෂ ආර්ද්‍රතාව හොයන්නලු. මේ පරීක්ෂණාගාරයේ ඒකලිත කර එයා සෙල්සියස් 27 දක්වා උණුසුම් කරාම පරීක්ෂණාගාරයේ ඒකලිත කරලා සෙල්සියස් 27 දක්වා උණුසුම් කළාම කියන්නේ B වල. B ලක්ෂයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය අහන්නේ. B වල සාපේක්ෂ ආර්ද්‍රතාවය අහනවා. මේ බලන්න. දැන් B වල උෂ්ණත්වය දන්නවා. වගුවෙන් අපිට සංතෘප්ත වාෂ්ප ස්කන්ධය අරගන්න පුළුවන් සෙල්සියස් 27ට අදාළව. එහෙනම් අපිට ρ1 හොයාගත්තා නම් සෙල්සියස් 27ට අදාළ සංතෘප්ත වාෂ්ප ස්කන්ධය වගුවෙන් ගන්න පුළුවන් නිසා සාපේක්ෂ ආර්ද්‍රතාවය හොයාගන්න පහසුයි. ρ1 හොයාගන්න පුළුවන් අපි ඒ අවස්ථාව සැලකුවොත්. එහෙනම් අපි මුලින්ම ඒ සලකමු. අපි දන්නවා සාපේක්ෂ ආර්ද්‍රතාවය සමානයි පවතින වාෂ්ප ස්කන්ධය බෙදීම සංතෘප්ත වාෂ්ප ස්කන්ධය වතාවක් 100%. ඒ වල සාපේක්ෂ ආර්ද්‍රතාවය 90%යි. ඕක සමානයි පවතින වාෂ්ප ඝනත්වයට දාන්න වෙන්නේ ρ1. ඕක බෙදීම සංතෘප්ත වාෂ්ප ඝනත්වය සෙල්සියස් 12ට අදාළව අපි වගුවෙන් හොයාගමු. මෙන්න බලන්න. දැන් මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. සංතෘප්ත වාෂ්ප ඝනත්ව සෙල්සියස් 30 ඉඳන් සෙල්සියස් 18 වෙනකන් අපිට දීලා තියෙනවා. නමුත් සෙල්සියස් අංශක 12ට අදාළව සංතෘප්ත වාෂ්ප ඝනත්වය දීලා නැහැ. එහෙනම් සෙල්සියස් 12ට අදාළ සංතෘප්ත වාෂ්ප ඝනත්වය දීලා නැති නිසා මේ කොටස අපිට සංතෘප්ත වාෂ්ප ඝනත්වය ඇසුරින් විසඳන්න බෑ. එහෙනම් සංතෘප්ත වාෂ්ප ඝනත්වය ඇසුරින් මේක විසඳන්න බැරි නම් අපි බලන්න ඕනේ කොහොමද විසඳන්න පුළුවන් කියලා. හොඳට බලන්න අපිට වැදගත් තත්ත්වයක් දීලා තියෙනවා. අපේ ගැටලුවේ
සංතෘප්ත වාෂ්ප පීඩන අවස්ථා දෙකක්. අපේ විස්තරේ යටම අපිට සංතෘප්ත වාෂ්ප පීඩන අවස්ථා දෙකක් දීලා තියෙනවා. එහෙනම් මේ ගැටලුව අපි සංතෘප්ත වාෂ්ප පීඩණයෙන් ලියමු. පීඩණය ඇතුලේ විසඳමු. මේ බලන්න. ඒත් අර විදිහටම තමයි. මෙතන මම පාවිච්චි කරනවා සමීකරණය එහෙනම් RH සමානයි රෝ බෙදීම රෝ s නෙමෙයි. අපි දන්න ඕනේ ඒ වගේම සමීකරණයක් දන්නවා p බෙදීම ps කියලා. මොකද දැන් ps දන්නවා අපි. මම මෙතන a ගේ පීඩණයට pa කියලා දාන්න. මම දැන් මුලින්ම pa හොයන්න ඕනේ. pa බෙදීම ps. සෙල්සියස් 12 නේ අවස්ථාව. ඒ වල සංතෘප්ත වාෂ්ප පීඩනය අපිට දෙනවා. අපේ විස්තරේ ඒ වල සංතෘප්ත වාෂ්ප පීඩනය දෙනවා. රසදිය මිලිමීටර් 10.5යි. එහෙනම් A ගේ පීඩනය 10.5යි රසදිය මිලිමීටර්. ඕක වතාවක් 100ට 100. එහෙනම් මේක සුළු කරලා මට PA අරගන්න පුළුවන්. මේ 10.5 මේ පැත්තට යනවා. එතකොට 10.5 වතාවක් 90 අර 100 යටට එනවා බෙදීම 100. ඕක සුළු කරාම අපිට PA එනවා. ඕක සුළු කරාම අපිට PA එනවා 9.45යි කියලා. 9.45යි රසදිය මිලිමීටර්. දැන් අපි PA දන්නවා. PB හොයාගත්තනම් මේ ගැටලුව තවත් පහසු වෙනවා. දැන් මතක තියාගන්න මෙහෙම පොඩි ගැටලුවක් තියෙනවා මෙතන. පළවෙනි අවස්ථාවේ දෙවෙනි අවස්ථාවේ ස්කන්ධ සමානයි වාෂ්ප ඝනත්ව සමානයි. නමුත් වාෂ්ප පීඩන සමාන නැහැ. ඒ කියන්නේ PA සහ PB සමාන නැහැ. මොකද හේතුව මේ අවස්ථා දෙකේ උෂ්ණත්ව වෙනස්. උෂ්ණත්වය වෙනස් නම් වාෂ්ප පීඩන සමාන වෙන්නේ නැහැ. අපි එහෙනම් වාෂ්ප පීඩනය හොයාගෙන ඉන්න ඕනේ B වල වෙනම. ඒක PAට සමාන නැහැ. ඔයාලට මතක ඇති පීඩන නියමය. පීඩනය නිරපේක්ෂ උෂ්ණත්වයට සමානුපාතයි කියන නියමය. එතෙන්දී අපි අරගන්නවා PA බෙදීම PB සමානයි නිරපේක්ෂ උෂ්ණත්වයේ TA බෙදීම TB. PAට දාන්න වෙන්නේ අපි හොයාගත්ත 9.45. ඕක බෙදීම PB. මේක සමානයි TA ට දාන්න වෙන්නේ ඒ වල උෂ්ණත්වය කෙල්වින් වලින්. සෙල්සියස් 12යි ඒ වල උෂ්ණත්වය. සෙල්සියස් 12යි ඒ වල උෂ්ණත්වය. එහෙනම් කෙල්වින් වලින් අපිට දාන්න පුළුවන් 273.12. ඕක බෙදීම TB. B වල උෂ්ණත්වය සෙල්සියස් 27යි. එහෙනම් කෙල්වින් උෂ්ණත්වය 273.27. මේක සුළු කරාම අපිට PB අරගත්ත හැකි 9.98යි කියලා ආසන්න වශයෙන් 9.98යි රසදිය මිලිමීටර්. දැන් අපිට PB දන්න නිසා B අවස්ථාව සලකලා B අවස්ථාවේ සාපේක්ෂ ආර්ද්‍රතාවය හොයාගන්න පුළුවන්. අපි දැන් B සලකමු. B අවස්ථාවේ සාපේක්ෂ ආර්ද්‍රතාවය ගත්ත හැකි RH සමානයි පවතින වාෂ්ප පීඩනයේ PB අපි දැන් හොයාගත්ත බෙදීම සංතෘප්ත වාෂ්ප ඝනත්වය PS වතාවක් 100%. මට පවතින වාෂ්ප පීඩනය ගත්ත හැකි අපි දැන් හොයාගත්ත අගය 9.98. ඕක බෙදීම සංතෘප්ත වාෂ්ප පීඩනය අපිට විස්තරය දෙනවා සෙල්සියස් 27 දී සංතෘප්ත වාෂ්ප පීඩනය 26.8යි කියලා. 26.8 වතාවක් 100%. එහෙනම් B වල සාපේක්ෂ ආර්ද්‍රතාවය මට ලැබෙනවා 37.24යි කියලා. 37.24යි කියලා B වල සාපේක්ෂ ආර්ද්‍රතාවය මට අරගන්න
පුළුවන්. අපි දැන් ඔහොම රෝමිලකන් දෙක කොටසටත් යොමු වෙමු. අපෙන් අහනවා රෝමිලකන් දෙක කොටසේදී පරීක්ෂණාගාරය තුළ අවසන් නිරපේක්ෂ ආර්ද්‍රතාවය සොයන්නලු. පරීක්ෂණාගාරය තුළ අවසන් නිරපේක්ෂ ආර්ද්‍රතාවය. අපි දන්නවා නිරපේක්ෂ ආර්ද්‍රතාවය කියන්නේ පවතින වාෂ්ප ඝනත්වයටමයි. අපි දන්නවා නිරපේක්ෂ ආර්ද්‍රතාවය කියන්නේ පවතින වාෂ්ප ඝනත්වයටමයි. එහෙනම් මතක තියාගන්න නිරපේක්ෂ ආර්ද්‍රතාවය කියන්නේ පවතින වාෂ්ප ඝනත්වය. පවතින වාෂ්ප ඝනත්වයමයි. ඒ කියන්නේ අවසාන අවස්ථාව සීවල වාෂ්ප ඝනත්වය රෝ 2 අහන්නේ මේ. එහෙනම් අපි රෝ 2 හොයමු. මේ බලන්න. රෝ 2 හොයන්න තිබුණා මට මෙන්න මෙහෙම. පරිමාව දන්න නිසා මේ සීවල වාෂ්ප ස්කන්ධය හොයාගත්තා නම් හරි. පරිමාව දන්න නිසා සීවල වාෂ්ප ස්කන්ධය හොයාගත්තා නම් රෝ 2 හොයාගන්න තිබුණා. මේ බලන්න. මේ සීවල වාෂ්ප ස්කන්ධය අරගන්න පුළුවන් M1 හොයාගත්තා නම්. අපි M1 හොයාගත්තා නම් ගැටලුව අපිට විසඳගන්න පුළුවන්. දැන් හොඳට බලන්න යන විදිය. අපි දැන් M1 හොයන්න යන්නේ. මම M1 හොයන්න රෝ 1 හොයාගත්තා නම් හරි. රෝ 1 හොයාගත්තා නම් M1 හොයාගන්න පුළුවන්. එහෙනම් මම මුලින්ම රෝ 1 හොයාගෙන ඉන්නම්. රෝ 1 හොයාගන්නවා මම B ව සලකලා B අවස්ථාවට සාපේක්ෂ ආර්ද්‍රතාවයේ සූත්‍රය පාවිච්චි කරලා. අපි දන්නවා RH සමානයි ඝනත්වයේ බෙදීම සංතෘප්ත වාෂ්ප ඝනත්වය වතාවක් 100%. දැන් B වල සාපේක්ෂ ආර්ද්‍රතාවය අපි කලින් හොයාගත්තා. ඒක සෙල්සියස් 37. ඒක 137.24යි. 137.24යි. ඕක සමානයි පවතින වාෂ්ප ඝනත්වයේ මට ඕනි රෝ 1. ඕක බෙදීම සංතෘප්ත වාෂ්ප ඝනත්වය සෙල්සියස් 27 දී. අන්න දැන් අපිට වගුව ඕනි වෙනවා. සෙල්සියස් 27 දී සංතෘප්ත වාෂ්ප ඝනත්වය අපිට ඕනි. අපිට අර දීලා තියෙන දත්ත වගුවේ පේනවා සෙල්සියස් 27 දී සංතෘප්ත වාෂ්ප ඝනත්වය ඝන මීටරයට ග්‍රෑම් 24.5යි. එහෙනම් සෙල්සියස් 27 දී සංතෘප්ත වාෂ්ප ඝනත්වය ඝන මීටරයට ග්‍රෑම් 24.5යි. අපිට ඒක වගුවෙන් අරගන්න පුළුවන්. සෙල්සියස් 27 දී සංතෘප්ත වාෂ්ප ඝනත්වය ඝන මීටරයට ග්‍රෑම් 24.5යි. ඕක වතාවක් 100%. දැන් මට මෙතනින් රෝ 1 හොයාගන්න පුළුවන්. රෝ 1 මට ලැබෙනවා 37.24 වතාවක් 24.5 බෙදීම 100. සුළු කරාම රෝ 1 එන්නේ 9.12 ග්‍රෑම් ඝන මීටරයට කියලා ආසන්න වශයෙන්. දැන් රෝ 1 දන්නවා කියන්නේ අපිට ඔතනින් M1 හොයාගන්න පුළුවන්. M1 අරගත්ත හැකි ඝනත්වය වතාවක් පරිමාවෙන්. ඝනත්වය 9.12යි. පරිමාව ඝන මීටර 50යි. එහෙනම් මට M1 ස්කන්ධය ලැබෙනවා 9.12 50න් ගුණ කරලා. ආසන්න වශයෙන් 450.
456යි ග්‍රෑම්. 456යි ග්‍රෑම්. ඔන්න M1 ස්කන්ධේ. අපි දැන් හොයන්න ඕනේ ρ2. ρ2 හොයාගන්න මට C වල ස්කන්ධය ඕනේ. මං එහෙනම් මේ M1 කියලා හොයාගෙන තියෙන්නේ B වල ස්කන්ධේ. මං එහෙනම් C වල ස්කන්ධය අරගන්නම්. C හි වාෂ්ප ස්කන්ධය. අපි දන්නවා C වල වාෂ්ප ස්කන්ධය පවතින වාෂ්ප ස්කන්ධය දන ග්‍රෑම් 500යි. එහෙනම් පවතින වාෂ්ප ස්කන්ධය 456යි ආසන්න වශයෙන් ඕක දන 500. සුළු කරාම C වල ස්කන්ධය නම 956යි ග්‍රෑම් වාෂ්ප ස්කන්ධය. එහෙනම් ρ2 අරගන්න පුළුවන් C වල වාෂ්ප ස්කන්ධේ 956 ඕක බෙදීම C වල පරිමාව මේ කාමරයේ පරිමාව ඝන මීටර් 50. සුළු කරාම 9ට 5/4යි 9ට 5/1යි 4ක් විතර 45/9යි 1යි 2යි. ආසන්න වශයෙන් ρ2 වෙනවා ග්‍රෑම් ඝන මීටරයට 19.12. අපෙන් ඊළඟට අහනවා පරීක්ෂණාගාරය තුල අවසන් සාපේක්ෂ ආර්ද්‍රතාවය සොයන්නලු. පරීක්ෂණාගාරය තුල අවසන් සාපේක්ෂ ආර්ද්‍රතාවය කියලා කියන්නේ අර C අවස්ථාවේ සාපේක්ෂ ආර්ද්‍රතාවය. අපි C වල වාෂ්ප ඝනත්වය දන්නවා. ඒක අපිට ආවා 19.12 කියලා. 19.12 ග්‍රෑම් ඝන මීටරයට. අපි දන්නවා සෙල්සියස් 27 දී සංතෘප්ත වාෂ්ප ඝනත්වය සෙල්සියස් 27 අවසාන උෂ්ණත්වය සෙල්සියස් 27 දී සංතෘප්ත වාෂ්ප ඝනත්වය වගුවෙන් අපිට ගත්ත හැකි අපි ගත්ත 24.5යි කියලා. 24.5යි ග්‍රෑම් ඝන මීටරයට. අපෙන් අහන්නේ මෙන්න මේ වෙලාවේ සාපේක්ෂ ආර්ද්‍රතාවය අපිට සාපේක්ෂ ආර්ද්‍රතාවය අරගන්න පුළුවන් පවතින වාෂ්ප ඝනත්වය බෙදීම සංතෘප්ත වාෂ්ප ඝනත්වයේ වතාවක් 100%. පවතින වාෂ්ප ඝනත්වයේ 19.12යි සංතෘප්ත වාෂ්ප ඝනත්වයේ 24.5යි ඕක වතාවක් 100%. මට සුළු කරාම සාපේක්ෂ ආර්ද්‍රතාවය ලැබෙනවා 78.04ක් වගේ. 78.04ක අගයක් ලැබෙනවා සාපේක්ෂ ආර්ද්‍රතාවය. ඊළඟ කොටසේ අපෙන් අහනවා කාමරයේ තුෂාරාංකය කීයද කියලා. මේ බලන්න. ඔය කාමරය C අවස්ථාවේ මෙහෙමනේ තියෙන්නේ. මෙයාගේ උෂ්ණත්වය සෙල්සියස් 27යි. උෂ්ණත්වය සෙල්සියස් 27යි. සාපේක්ෂ ආර්ද්‍රතාවය 78.04යි. මෙයාගේ වාෂ්ප ඝනත්වය ρ2 අපි හොයාගත්තා 19.12 කියලා ග්‍රෑම් ඝන මීටරයට. ρ2 අපි හොයාගත්තා 19.12 ග්‍රෑම් ඝන මීටරයට. අපෙන් අහන්නේ තුෂාරාංකය. අර පළවෙනි හැඳින්වීමේදීම බලන්න අපි තුෂාරාංකය අරගන්නේ මේ අසන්තෘප්ත අවකාශය. මේක 78යි කියන්නේ අසන්තෘප්තයිනේ තාම. මේ අසන්තෘප්ත අවකාශය මේ පවතින වාෂ්ප ඝනත්වය යටතේම සංතෘප්ත වෙන්න ඕනි. මේ පවතින වාෂ්ප ඝනත්වය යටතේම සංතෘප්ත වෙන්න ඕනි. මේ බලන්න. ඒ කියන්නේ මෙයාගේ දැන් පවතින වාෂ්ප ප්‍රමාණයම ඒ වාෂ්ප ඝනත්වයම
මේ සලකන සංතෘප්ත අවස්ථාවේදී තියෙන්න ඕනේ. සරලවම කිව්වොත් යන්තම් සංතෘප්ත වෙනවා කියන එකනේ. ඒ දක්වා අපි උෂ්ණත්වය අඩු කරගෙන එනවා. එහෙනම් මේ පවතින වාෂ්ප ඝනත්වයම තමයි තාමත් තියෙන්නේ. එහෙනම් තාමත් වාෂ්ප ඝනත්වේ 19.12 ග්‍රෑම් ඝන මීටරයට. මේ පවතින වාෂ්ප ඝනත්වය තාමත් 19.12 ග්‍රෑම් ඝන මීටරයට. හැබැයි වෙනසකට තියෙන්නේ මෙයා දැන් සංතෘප්තයි. මෙයා දැන් යන්තම් හරි යන්තමින් සංතෘප්තයි. එහෙනම් මතක තියාගන්න අර මුල් අවස්ථාවේ තිබිච්ච අසන්තෘප්ත වාෂ්ප ඝනත්වයම දැන්පත් වෙලා තියෙනවා සංතෘප්ත වාෂ්ප ඝනත්වයට. එහෙනම් මේක තමයි තුෂාරාංකය. මේක හොයන්නේ කොහොමද? අසන්තෘප්ත වාෂ්ප ඝනත්වය දන්නවා 19.12. ඒකම තමයි සංතෘප්ත වාෂ්ප ඝනත්වය වෙන්න ඕනේ. එහෙනම් ඔන්න ඔය වාෂ්ප ඝනත්වය සංතෘප්ත වාෂ්ප ඝනත්වය වෙන උෂ්ණත්වය අරගන්න වගුවේ. වගුවේ බලන්න 19.12 සංතෘප්ත වාෂ්ප ඝනත්වය වෙන උෂ්ණත්වය කීයද කියලා. ඔයගොල්ලෝ බලාගෙන ගියොත් ඔයාලට ලැබෙනවා සෙල්සියස් 22දී සංතෘප්ත වාෂ්ප ඝනත්වය 19.1. ආසන්න වශයෙන් ඉතින් අපේ අගයට සමානයි. සෙල්සියස් 22දී සංතෘප්ත වාෂ්ප ඝනත්වය 19.1. සෙල්සියස් 22දී සංතෘප්ත වාෂ්ප ඝනත්වය 19.1. එහෙනම් ඒකම තමයි මෙතනත් අවශ්‍යතාවය. ඒ කියන්නේ 19.1 සංතෘප්ත වාෂ්ප ඝනත්වය වෙන උෂ්ණත්වය. ඒක තමයි තුෂාරාංකය. මතක තියාගන්න තුෂාරාංකය අපිට අරගන්න පුළුවන්. අපි කලිනුත් කතා කරා පවතින වාෂ්ප ඝනත්වය සංතෘප්ත වාෂ්ප ඝනත්වය වෙන උෂ්ණත්වය. වගුවට අනුව 19.2 සංතෘප්ත වාෂ්ප ඝනත්වය වෙන්නේ සෙල්සියස් 22දී. එහෙනම් තුෂාරාංකය සෙල්සියස් 22යි. මතක තියාගන්න තුෂාරාංකය කියන්නේ පවතින වාෂ්ප ඝනත්වය සංතෘප්ත වාෂ්ප ඝනත්වය වෙන උෂ්ණත්වය. පවතින වාෂ්ප ඝනත්වය සංතෘප්ත වාෂ්ප ඝනත්වය වෙන උෂ්ණත්වය තමයි තුෂාරාංකය කියන්නේ. ඒක අපිට වගුවෙන් අරගන්න පුළුවන් සෙල්සියස් 22යි කියලා. අපි එනම් මේ ප්‍රශ්نين අද කොටස නවත්තනවා. තියරි මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මේක නොතේරිච්ච මොනවා හරි තැනක් තියෙනවා නම් ඒක චුට්ටක් අපින් අහන්න මේ ඒ ප්‍රශ්නේ යොමු කරන්න අපි ඒකට පිළිතුර දෙන්නම්. ගිය සතියේ අපි කතා කරපු බහුවර්ණ ප්‍රශ්න පහේ හතරවෙනි බහුවර්ණ ප්‍රශ්නේ ඔයාලට මතක ඇති. ඒකේ අහලා තිබුණේ ජලය රහිත සංවෘත භාජනය සෙල්සියස් 20 දී සංතෘප්ත කරපු ගැටලුවක් තිබුණේ. කියන්නේ සෙල්සියස් 20 යන්තම් සංතෘප්ත අවස්ථාව කියලා අරගෙන සෙල්සියස් 0 දක්වා උෂ්ණත්වය අඩු කළා. එතනින් පස්සේ උෂ්ණත්වය වැඩි කරගෙන යනකොට උෂ්ණත්වයත් එක්ක විචලනය අහලා තිබුණේ. සෙල්සියස් 20 තමයි එතන තුෂාරාංක විදිහට අපි අරගත්තේ. ගිය සතිය මතක ඇති. ඒ ගැටලුවේ සෙල්සියස් 20 තමයි අපි තුෂාරාංක විදිහට අරගත්තේ. එතකොට සෙල්සියස් 0දී සෙල්සියස් 0 ඉඳන් උෂ්ණත්වය වැඩි කරගෙන යනකොට උෂ්ණත්වය සෙල්සියස් අංශක වලින් මෙන්නේ අපෙන් අහලා තිබුණා මෙයාගේ පීඩනය වාෂ්ප පීඩනය කොහොමද විචලනය වෙන්නේ කියලා. මෙතන ඔයාලට මතක ඇති අපි අරගත්තා සෙල්සියස් 20ට පෙර අවස්ථාව සංතෘප්තයි, සෙල්සියස් 20ට පසු අවස්ථාව අසන්තෘප්තයි. අසන්තෘප්ත නම් වායු නියම පිළිපදිනවයි කියලා. අසන්තෘප්ත නම් වායු නියම පිළිපදිනවා. එතකොට
මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් එන්න ඕනි කියලා. සංතෘප්ත අවස්ථාවේ වායු නියම පිළිපදින්නේ නැහැ. ඒකට අදාළව ප්‍රස්ථාරයේ හැඩය මෙන්න මේ වගේ හැඩයක් වෙන්න ඕනි කියලා අපි අර ගත්තා. ඒ ගැටලුවේදී ඔයගලන්ට මතක ඇති සංතෘප්ත වෙලාවේ මෙන්න මේ වගේ හැඩයක් ආවේ. මෙන්න මෙතෙන්දි මේ සංතෘප්ත කොටසට අදාළව ළමයි කිහිප දෙනෙක් ගැටලු කිහිපයක් යොමු කළා. එක ගැටලුවක එක ළමයෙක් අහලා තිබුණා ඇයි මේ වක්‍රය වැඩිවන අනුක්‍රමණයක් වෙන්නේ කියලා. හරිද? සංතෘප්ත වෙලාවේදී වක්‍රයේ වැඩිවන අනුක්‍රමණයක් ඇති වෙන්නේ ඇයි කියලා. සංතෘප්ත විට වක්‍රය වැඩිවන අනුක්‍රමණයක් වීම ඇයි කියලා අහලා තිබුණා. මේක ගැටලුව මෙහෙමයි වෙන්නේ. අපි දන්නවනේ PV සමානයි nRT. අපි නිර්පේක්ෂ උෂ්ණත්වයට එක්ක යන්. අපිට උතන අරගන්න පුළුවන් පීඩනය සමානයි nR බෙදීම පරිමාව v වතාවක් t කියලා. ඔයාලට පැහැදිලි නිර්පේක්ෂ උෂ්ණත්වයට එක්ක යන් සෙල්සියස් ගත්තොත් ඉතින් 273ක් ඇවිල්ලා අන්තඛණ්ඩයක් එන්න ඕනි. t x අක්ෂයට ගනිද්දී පීඩනය y අක්ෂයට ගනිද්දී මෙන්න මේක nR බෙදීම v එන්නේ අනුක්‍රමණයට. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේ සංතෘප්ත අවස්ථාව කතා කරන්නේ සංතෘප්ත අවස්ථාවේදී ද්‍රව ජලය වාෂ්පය සමග ස්පර්ශව තියෙනවා. සංතෘප්ත අවස්ථාවේදී ද්‍රව ජලය වාෂ්පය සමග ස්පර්ශව තියෙනවා. අපි මේ පද්ධතිය දිගින් දිගටම රත් කරනවා. දිගින් දිගටම රත් කරද්දි මොකද වෙන්නේ? අර ද්‍රව ජලයේ තියෙන වාෂ්ප ද්‍රව කලාපයේ තියෙන ජලය වාෂ්ප කලාපයට යනවා. එහෙම වාෂ්ප කලාපයට යනකොට උෂ්ණත්වය වැඩි කරගෙන යද්දී වාෂ්ප කලාපයේ තියෙන වාෂ්ප අනුගාන වැඩි වෙනවා. එහෙනම් මෙතන වාෂ්ප අනුගාන වාෂ්ප කලාපයේදී වැඩි වෙනවා නම් මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය වැඩිවන අනුක්‍රමණයක් වෙන්න ඕනි. එක්තරා දරුවෙක් අහලා තිබුණා ඇයි මේකේ හැඩය වැඩිවන අනුක්‍රමණයක් වෙන්නේ සංතෘප්ත අවස්ථාවේදී කියලා. ඒක වෙන්නේ ද්‍රව කලාපයේ රත් කරන්න ද්‍රව කලාපයේ ඉඳන් වාෂ්ප කලාපයට වාෂ්ප අනුගමන් කරනවා. ඒ නිසා ද්‍රව කලාපයේ ඉඳන් වාෂ්ප කලාපයට ද්‍රවානුගමන් කරනවා. ඒ නිසා මෙයාගේ අනුක්‍රමණය වැඩිවන අනුක්‍රමණයක් වෙන්න ඕනේ. ඊළඟට තව දරුවෙක් අහලා තිබුණ පුංචි ගැටලුවක්. මේක කෙල්වින් වලින් ගත්තොත් නේද මූල ලක්ෂ්‍ය හරහා එන්න ඕනි. සෙල්සියස් වලින් ගත්තොත් මූල ලක්ෂ්‍ය හරහා එන්නේ නැහැ. අන්තක්ඛණ්ඩයක් තියෙන්න ඕනි නේද වගේ අදහසක්. ඒක මෙහෙමයි. ඒක පොඩි සත්‍යතාවයකුත් තියෙනවා. කෙල්වින් වලින් ගත්තොත් අනිවාර්යෙන් කෙල්වින් බිඳුවේදී පීඩනය බිඳුවයි කියලා අපි කොහොමද සලකනවා. එතකොට මූල ලක්ෂ්‍ය හරහා එන්න ඕනේ. නමුත් ඒ දරුවා අහලා තිබුණේ සෙල්සියස් වලින් ගන්නකොට මේ වක්‍රය මේ මුල් වක්‍රයත් ධන අන්තක්ඛණ්ඩයක් සහිතව එන්න ඕනේ නේද කියලා. ඒක මෙහෙම ගැටලුවක් තියෙන්නේ. අපි දන්නවා සෙල්සියස් බිඳුව කියලා කියන්නේ ජලයේ ද්‍රවාංකය එහෙම නැත්නම් හිමාංකය. ජලයේ හිමාංකය. එතකොට සෙල්සියස් බිඳුවේදී ජලය පවතින්නේ ඝන ද්‍රව අවස්ථාවේ බොහෝ දුරට. ඒ අවස්ථාවේදී ඇතිවන වාෂ්ප ප්‍රමාණය ඉතා අඩුයි කියලා අපිට අරගන්න පුළුවන්. ඔයගොල්ලෝ ඇත්තටම බැලුවොත් සෙල්සියස් බිඳුව ද්‍රවාංකයේදී ජලයේ වාෂ්ප පීඩනය ඇත්තටම තියෙන්නේ සාමාන්‍ය වායුගෝල අවස්ථාවේදී වායුගෝල 0.000 ගානක්. 0.000 ගානක පීඩනයක් එන්නේ. එතකොට අර 0.008ක පමණ මට හරියට අගය මතක නැහැ. 0.000 ගානක පීඩනයක් එන්නේ වායුගෝල. එතරම් කුඩා පීඩනයක් තියෙන නිසා අපිට ඒක අවශ්‍ය නම් 0 කියලා සලකන්න පුළුවන් ද්‍රවාංකයේදී වාෂ්ප කලාපය ඉතා අඩු නිසා. ඒක නිසා අපිට මේ ප්‍රස්ථාරයේ මූල ලක්ෂ්‍යම තමයි අඳින්න වෙන්නේ. මොකද අර ආරම්භක පීඩනය ඊටාම කුඩා ගයක් නිසා. අපිට ඒක 0 කියලා සලකන්න පුළුවන්.
එතකොට මෙහෙම ගැටලු දෙකක් පහුගිය ප්‍රශ්න පත්තරේ 4 වෙනි බහුවර්ණයට අදාළව දරුවෝ කීප දෙනෙක් විමසලා තිබුණා මේ ඒකට අදාළ පිළිතුරු. ඒ වගේ මෙතනත් මේ ප්‍රශ්නෙත් මොනවා හරි නොතේරිච්ච තැනක් ගැටලුවක් ඕගලන්ට අලුතෙන් හම්බ වෙච්ච ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක යොමු කරන්න අපි ඒකට අදාළ විසඳුම ලබා දෙන්නම් ඉදිරි අවස්ථාවකදී. හරි එහෙනම් අපි අදට මෙතෙන් අපේ වැඩේ අවසන් කරනවා. වැඩ කටයුතු කරගෙන යන්න ඔබ සැමට තෙරුවන් සරණයි.